විශේෂයෙන්ම මේ දවස්වල අපි කතා කිහිපයක් දැක්කා කුෂිකර්ම ඇමතිතුමාගේ කුෂිකර්ම රාජ්‍ය ඇමතිතුමාගේ අපි දන්නවා දැන් චීන පොහොර නැවට ඩොලර් ලක්ෂ 69 ගෙවලා තියෙනවා. හැබැයි ලංකාවට පොහොර ආවේ නැහැ. මොකද ලංකාවේ සාක නිරෝධායන ආයතනෙන් මේ පොහොර ටික රිජෙක්ට් කරා. එතකොට දැන් අපි දකිනවා කුෂිකර්ම ඇමතිතුමා කියනවා පොහොර ගැන මගෙන් අහන්න එපා, පොහොර ගැන අහන්න රාජ්‍ය ඇමතිතුමාගෙන් කියලා. පොහොර ගැන අහන්නලු රාජ්‍ය ඇමතිතුමාගෙන්. ඒකම රාජ්‍ය ඇමතිතුමා අපි දැක්කා ඊයේ ප්‍රකාශයක් කරනවා මේ පොහොර සිංගප්පූරුවේ නම් පාස් වුණා. මේ ලංකාවේ තමයි මේ පොහොර රිජෙක්ට් කරේ. දැන් මේ ගැන අපි පරීක්ෂණයක් පවත්වනවා. ඔන්න දැන් අපිට කියන්න තියෙන්නේ පොහොර හොරා කඩෙන් දැනේ කියලා. සමායන පොහොර හොරා කටෙන් දැනේ කියලා කියන්න වෙන්නේ. පොහොර හොරා කරෙන් දැනේ කියන්න බෑ. දැන් පේනවා කවුද පොහොර හොරා කියලා. කවුද චීන අසූචි ලංකාවට ගේන්න පුදුම උනන්දුවකින් කටයුතු කරේ කියලා. මේ රාජ්‍ය ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්තයාගේ හැසිරීමෙන් අපිට පේනවා. ඒක දැන් කුෂිකර්ම ඇමතිවරයාත් අනුමත කරලා තියෙනවා පොහොර ගැන නම් මගෙන් අහන්න එපා, පොහොර ගැන අහන්න ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්තයාගෙන් කියලා. ඒ නිසා අපිට පේනවා ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්තයෝ ඔයාගේ හෙළුව. ඔයා හෙළුවෙන් ඉන්නේ. ඔයා දැන් හදන්නේ පොහොර සමාගම වෙනුවෙන් ඉදිරි සැලසුම් නැවත වතාවක් ක්‍රියාත්මක කරන්න. ලංකාවේ සාක නිරෝධායන ආයතනය පිළිබඳව තියෙන්නේ ජාත්‍යන්තර කීර්තියක්. ජාත්‍යන්තර සම්මාන ලැබපු ජාත්‍යන්තර ආයතන වල අනුමැතිය ලැබපු තනක් සාක නිරෝධායන ආයතනය. ඒ නිසා සාක නිරෝධායන ආයතනයට චෝදනා කරන්න එන්න එපා. ඔබතුමාගේ චීනෙත් එක්ක තියෙන ඩීල් එක අපිට පැහැදිලි දැන්. සක්සුදක්සේ පැහැදිලි චීන පොහොර ඩීල් එක පස්සේ ඉන්නේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්තයා කියලා. පොහොර හොරා කටෙන් දැනේ කියලා මම කිව්වේ ඒකයි. ඒ නිසා අද මේගොල්ලෝ මේ මහා පරිමාණ කෘෂි විනාශයේ ගොවි විනාශයේ වෙලාවේ ජාවාරම් ටික වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ. කුෂිකර්ම ඇමති, රාජ්‍ය ඇමති, ආණ්ඩුවේ අනිකුත් වන්දි බට්ටයෝ ජනාධිපතිතුමාගේ ඉඳන් අද කෘෂිකර්මය රකින්නව නෙමෙයි, ගොවිය රකින්නව නෙමෙයි, ජාවාරම් කරුවන් ආරක්ෂා කරන ජාවාරම් ක්‍රියාත්මක කරන තත්වයකටපත් වෙලා තියෙන්නේ. දැන් අපි කලින් දිගටම මම කිව්වා මේ අවුරුද්දේ මෙට්‍රික් ටොන් ලක්ෂ 9ක් ඕන වෙනවා කියලා අපිට හාල් පිටරටින් ගේන්න රටේ ජනතාවට කන්න. ඔන්න දැන් අපි දකින්නවාද මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ගේන්න කැබිනට් අනුමැතිය ලැබුණලු. 3න් බේරෙන්න හම්බෙන්නේ නැහැ. අඩුම ගානේ තව ලක්ෂ 6ක්. ඒ කියන්නේ සම්පූර්ණ ලක්ෂ 9ක් ගේන්න වෙනවා පිටරටින් හාල්. අපි හිතුවොත් පිටරටින් ගේද්දි ඩොලර් 740ක් වෙනවා කියලා. ආසන්න වශයෙන් රුපියල් 80ක් 85ක් වුණොත් අපිට ඩොලර් මිලියන 300කට වඩා වැඩි මුදලක් වියදම් කරන්න වෙනවා මේ අවුරුද්දේ පිටරටින් ගේන හාල් වෙනුවෙන්. මම අහනවා රටේ ජනතාව වෙනුවෙන් ඩොලර් තියනවද? දැන් ගෙදර තියෙන කනකර ටිකත් විකුණලා ණය ගෙවන රටේ කොහෙද හාල් ගේන්න ඩොලර්? ඒ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ ආහාර හෙගයක් ඇති වෙනවා කියලා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ පිස්සුව නිසා අද අපි කබලෙන් ලිපට නෙමෙයි ලිපෙන් ආගාදයට වැටිලා තියෙන්නේ. මේ කරපු පිස්සුව නිසා. දැන් හැබැයි ආණ්ඩුවේ ඉන්න තව අර ඉතුරු වෙලා ඉන්න කටවාචාලෝ ටික තාම කියනවා මේ ආර්ථික ප්‍රශ්නෙට හේතුව කොවිඩ් කියලා. පොර ප්‍රශ්නෙට කොහෙද කොවිඩ් බලපෑවි? ගෑස් ප්‍රශ්නෙට කොහෙද කොවිඩ් බලපෑවි? ආහාර හිගයට කොහෙද කොවිඩ් බලපෑවි? මේ ජීවන විද්‍යාවට කොහෙද කොවිඩ් බලපෑවි? කොවිඩ් බලපෑවේ නැහැ. ඒ නිසා කොවිඩ් පිට දාන්න එපා තමන්ගේ සියලුම අසාර්ථක අසමත් භාවයන්. කොවිඩ් පලි නෑ මේවට. කොවිඩ් හින්දා නෙමෙයි මේවා වුනේ. දකුණු ආසියාවේ සියලුම රටවල් වල විදේශ සංචිත වැඩි වෙද්දි අපේ 180ක් විදේශ සංචිත අඩු වෙනවා 2019 ඉඳන් බලනකොට. බංග්ලාදේශයේ 137කින් වැඩි වෙලා තිනවා. ඉන්දියාවේ 137කින් වැඩි වෙලා තිනවා. පාකිස්තානයේ වැඩිම වැඩිවීම 148කින්. භූතාන නේපාලේ 120 ගණන් වලින් වැඩි වෙලා තියෙනවා. අර යුද්ධයක් තිබුණු ඇෆ්ගනිස්තානෙත් 120කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. මාලදිවයිනෙත් වැඩි වෙලා තියෙනවා. අපේ තමයි දකුණු ආසියාවේ විදේශ සංචිත අඩු වුණු එකම රට
ඒකත් එසේ මෙසේ අඩුවීමක් නෙමෙයි 180කින් අඩු වෙලා තියෙනවා. කාටද මේවා කියන්නේ? කොවිඩ් හින්දාද? දකුණු ආසියාවේ කොවිඩ් තිබුණේ ලංකාවේ විතරද? මේ බොරු පච කෙලින්න එපා. මිනිස්සු රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. ගෙදර යන්න. දැන් මිනිස්සු කියන්නේ ගෙදර යන්න කියලා. මිනිස්සු දන්නවා මේ ආණ්ඩුවට කරන්න බැහැයි කියලා. ඒක බොහොම පැහැදිලි. දැන් බඩු මිල ගැන කතා කරද්දී දැන් මේගොල්ලෝ 2019 දෙසැම්බර් මාසේ කිරිබත්තු යද්දි සුදු කැකුළු තිබුණේ රුපියල් 80ට. දැන් සුදු කැකුළු 165යි. දෙගුණයක් වෙලා. කිරිබත්තු වෙන එකත් දැන් සිහිනයක් බවට පත් වෙලා රටේ ජනතාවට. Multilac, Colour the World, Sri Lankan. ඒ වගේම දැන් රටේ මිනිස්සුත් තැන් තැන් වල මැරෙනවා. දැන් ඊයේ අපි දැක්කා තැන් 3-4ක මිනිස්සු මැරිලා හිටියා. ඒ විතරක් නෙමෙයි ඊයේ CID එකෙන් පැනලත් එක්කෙනෙක් මැරිලා සැකකාරයෙක්. ඉතින් මේවා ගැනත් අපිට සැක සංකා තමයි තියෙන්නේ. මේ මිනිස්සු තැන් තැන් වල මොකද මැරෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මේ රටේ ලොකුම පාවාදීම් කෙරුවේ මේ සිංහල බෞද්ධකම ඇඟ තවරාගත්තු සුදු පිරිවෙට අඳගෙන ආපු අය කියන එක තමයි මම නම් දකින්නේ. දැන් ඒකේ අලුත්ම උදාහරණය තමයි අර සුදු පිරිවිට පුරෝගන සුදේ සුදට ඇඳගෙන සිංහල බෞද්ධකම ඇඟ පුරා තියෙන අපේ ගම්මන්පිල මහත්තයා. දැන් නම් මම එයාට ගම්මන්පිල මහත්තයා කියලා නෙමෙයි කියන්නේ ටැංකි සුද්දා කියලා. අර අපි දන්නවා ටැංකි සුද්ද කරන මාළුවෙක් ඉන්නවා ටැංකි සුද්දා කියලා කියන්නේ ඒ මාළුවට. දැන් ලංකාවේ තියෙන ටැංකි ටික සුද්ද කරේ ගම්මන්පිල. ඒ නිසා ඊට පස්සේ උදය ප්‍රමාත් ගම්මන්පිලට අපිට කියන්න වෙලා තියෙන ටැංකි සුද්දා කියලා. හැබැයි ඒක පුදුම විදියට ජයග්‍රහණයක් විදියට දැන් සමරන්නේ. ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා අපි අපේ රටට අහිමි වෙලා තිබුණු ටැංකි ටික පවරගත්තා කියලා. මේ කාගේ සල්ලිද? කාවද මේ රවට්ටන්නේ? ඉන්දියාවට ටැංකි ටික අවුරුදු 50කට දීලා 2072 වෙනකන් දීලා ඒක ජයග්‍රහණයක් විදියට මුදල් ගෙවා වෙනද දැන් නිම් දානවා ටීවී නාලිකාවල. පත්තරවල දානවා. සිංහල බෞද්ධ ಜಾති මාමක ಜಾති හිතයිසි ගම්මන්පිලගේ වැඩ. 2035 අපේ රටට හිමි වෙන්න තිබුණු ටැංකි ටික. ඔන්න ටැංකි සුද්දාගේ වැඩ. ඒ නිසා පැහැදිලිවම අපි දන්නවා මේ ආණ්ඩුව දැන් ජනතාවට එපා වෙලා තියෙනවා. මේක සාපයක් කියලාද රටේ ජනතාව කියනවා. කරන දේවල් බකල් වෙනවා. පුදුම අවාසනාවක් අපේ රටේ අද තියෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ දැන් ගෙදර යන්න කියලා. මේ ආණ්ඩුව ගෙදර යවන හැර වෙන විකල්පයක් නැහැ. දැන් කරුමයකට අඩුම ගානේ ජනතාවගේ මතය බලන්නවත් අපිට විදිහක් නැහැ. දැන් පළාත් පාලන ආයතන මේ පෙබරවාරි මාසේ ඡන්ද තියන්න තිබුණේ. දැන් මොකද්ද කරේ? තවත් වසරකට පළාත් පාලන ආයතන කල් දානවා. ඒ කල් දාන්නෙත් එසේ මෙසේ නෙමෙයි. පළාත් පාලන රාජ්‍ය ඇමතිවරයාගේ තිබුණු බලතල නැවත වතාවක් වෙනස් කරනවා ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව පළාත් පාලන ඇමතිට. බලතල යාට දීලා මෙන්න පළාත් පාලන ආයතන කල් දැමීමේ ගැසට්ටුව ගහනවා. ඉතින් මේ ආණ්ඩුව අද ඡන්දේ වලට බයයි. පිස්සු බල්ලෝ නාවන්න ගෙනිනවා වගේ තමයි මේගොල්ලෝ ඡන්ද තියනවා කියනකොට. පළාත් සභා තියන්නේ නැහැ තියන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ අපි පැහැදිලිවම කිව්වා පනත සංශෝධනය කරන්න අපි උදව් කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ කොන්දේසි විරහිතව ඕන ක්‍රමයකට තියන්න අපි උදව් කරන්නම් තියන්න ඡන්ද කියලා. තියන්නේ නැහැ. පළාත් පාලන ආයතන තියන්නේ නැහැ. එතකොට අපිට දැන් මේ ආණ්ඩුව ගෙදර යවන්න ක්‍රමයක් නැහැ. අපි දැන් ක්‍රම හොයනවා. මට එකක් කියන්න පුළුවන්. අපි ගෙදර ඇරියේ නැත්නම් රටේ ජනතාව එකතු වෙලා මේ අවුරුද්දේ මේ ආණ්ඩුව ගෙදර යවනවා. මොකද ජනතාවට අද කණ්ඩ නැහැ. තුන් වේල දෙවේල නෙමෙයි එක වේලක් කන එකත් ප්‍රශ්නයක්. මිනිස්සු අද අහුවෙන කොලයක් තම්බගෙන අලයක් තම්බගෙන කන දණටපත් වෙලා තියෙනවා. මේ කොළඹ ගම්පහ කළුතර මිනිස්සුන්ට කොලෙත් නැහැ අලෙත් නැහැ. ඒ මැදවල ගෑස් පොලිමෙත් ඉන්න වෙලා. ඒ නිසා අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ලක්ෂ 69 ජනතාව රවට්ටලා බලයට ඇවිල්ලා පාස්කු ප්‍රහාරයේ ආදීනව දැන් අපිට භුක්ති විඳින්න වෙලා පාස්කු ප්‍රහාරයේ මහමුල කරුව කවුරුත් නැහැ. පාස්කු ප්‍රහාරයට දැන් අවුරුදු 3කුත් හෙට අනිද්දා පිරෙනවා. මහමුල කරුව නැහැ. මොල කරුව තමයි වැඩේ දීලා තියෙන්නේ.
ඉතින් ඒ නිසා මේ ශාපය අවසන් කරලා කොහාම ගෙදර යන්න අපිට පුළුවන් සමගි ජන බලවේගය විදිහට මේ ආණ්ඩුව නිවැරදි දිශාවට අරගෙන යන්න. මේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය. ඒ ආර්ථික ප්‍රශ්නය ජය ගන්න පුළුවන් රට පිළිබඳව විශ්වාසය තහවුරු කරන්න පුළුවන් කණ්ඩායමේ ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක. ඒ ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමේ ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක. ගොවි ප්‍රශ්නයට විසඳුම දෙන්න පුළුවන් කණ්ඩායමේ ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක. අපි ජනවාරි 29 වෙනිදා සමගි ගොවි ජන ප්‍රකාශනය එළි දක්වනවා. අපි ගොවි වැඩසටහන අපේ සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළින් කොහොමද ගොවිතැන ආරක්ෂා කරන්නේ? කෘෂිකාර මාන්තය රැකගන්නේ? නවීන තාක්ෂණයත් එක්ක මුසුණු නවීන ගොවියෙක් නිර්මාණය කරන්නේ? පොහොර ප්‍රශ්නෙට මොකද්ද විසඳුම? කොහොමද අපි වගාහානි වලට වන්දි ගෙවන්නේ? මේ සෑම ශේෂ්ත්‍රයක් පිළිබඳව අපේ ප්‍රකාශනය අපි පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසලදී ජනවාරි 29 වෙනිදා එළි දක්වනවා. ඒ නිසා අපි වැඩපිළිවෙලක් තියෙන පක්ෂයක්. සමහර පක්ෂ තියෙනවා උද්ඝෝෂණ වැඩ වර්ජන පමණයි. වැඩපිළිවෙලක් නැහැ, ප්‍රතිපත්තියක් නැහැ. වැඩසටහනක් නැහැ. හැබැයි සමගි ජන බලවේගය කියන්නේ ওই කෝකක් තියෙන පක්ෂයක්. ඒ සමගි ජන බලවේගයට තමයි මේ රට නැවත වතාවක් මේ වැඩිලා තියෙන ආගාදයෙන් ගොඩ අරගෙන නිවැරදි දිශාවකට අරගෙන යන්න පුළුවන් කියන්නේ නිවැරදි දිශාවකට අරගෙන යන්න පුළුවන් කියන එක මම බය නැතුව කියනවා. අතුමා දැන් අපි දකින මේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා මේ පුවත්මවන චරිතයක් කියලා දෙනවා දිනපතා. එතුමා කියනවා මේ අලුත් සන්දාන ආණ්ඩුවක් හදනවා කියලා. මොකද හිතන්නේ මේ මෙතුමාගේ ප්‍රකාශ ගැන සහ ඔබතුමාලත් එතුමාට සහයෝගය දෙනවා ආණ්ඩුවක් හදන්න. මෙහෙමයි සන්දාන ආණ්ඩු හැදෙන්න පුළුවන්, තනි ආණ්ඩු හැදෙන්න පුළුවන්. ඒ මොනවා කරන්නත් තමන්ගේ බර කිරා ගන්න එපා. දැන් මේ රටේ බර කිරන්න ඕන. ප්‍රධාන මැතිවරණයකට කලින් කවුරුත් තමන්ගේ බර කිරා ගන්න ඕන. දැන් වෙලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සහ යාළගේ පක්ෂේ බර. සමහර අනිකුත් පක්ෂ දන්නේ තමන්ගේ පක්ෂේ බර. ඒතකොට බර කිරුවට පස්සේ තමයි තේරෙන්නේ තමන් මේ කිලෝ එකේ සයිස් එකේ බරවලද තියෙන්නේ, ග්‍රෑම් සයිස් එකේ බරවලින්ද කිරන්න වෙන්නේ, මිලිග්‍රෑම් වලින්ද බර කිරන්න වෙන්නේ කියලා. මේ රටේ ජනතාව බර කිරන්න අවස්ථාවක් දුන්නාම පෙන්නයි ඔය කාගේත් බරවල්. එතකොට ඉතින් අර ලොකු බර තියෙන කෙනාට පොඩි බරවල් ටික එකතු වෙයි. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා සමගි ජන බලවේගය තමයි මේ රටේ ප්‍රධාන විපක්ෂය සහ ඊළඟ ආණ්ඩුව හදන බලවේගය. ඒතර ඊළඟ ආණ්ඩුව හදන බලවේගයේ වටා අපි සූදානම් පුළුල් පිරිසක් එකතු කරගන්න. පුළුල් වේදිකාවක් නිර්මාණය කරන්න. ඒතර ප්‍රධාන බලවේගය සමගි ජන බලවේගය, ඒ වටා අනෙකුත් ප්‍රගතිශීලී බලවේගය එකතු කර ගැනීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ සමහරු දැන් අදි탁සේරුවෙන් ඉන්නේ. සමහරු අදි탁සේරුවෙන් ඉන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී ඔය මොකක් හරි එන පොඩි මැතිවරණයකදී එක පිරිසට තමන්ගේ බරවල් ටික කිරා ගන්න අවස්ථාව උදා කරලා දීලා ඊට පස්සේ අපි සූදානම් ඔය කියන පුළුල් බලවේග හදන්න. ඒකට නායකත්වය දෙන වෙන කවුරුත් නෙමෙයි, ජනතාව පෙන්නනේ ප්‍රධාන බලවේගය සමගි ජන බලවේගය කියන එක මතක් කරගන්න ඕනේ. එතුමා කියන විදිහට එතුමා හරි ඔබතුමාලා පොදු ජන පෙරමුණ සමගි ඔක්කොම වැරදි වගේ තමයි එතුමා ප්‍රකාශ නිකුත් කරන්නේ. ඔව් එතුමා ඉතින් හරි. එතුමා කවදාවත් මේ රටේ ජනාධිපතිවරයා විදිහට ඉඳලා නැහැ. එතුමා ආණ්ඩු කරලා නැහැ. එතුමා කැබිනට් මැතිවරු විදිහට ඉඳලා නැහැ. එතුමා මේ නැවුම් ඊයේ පෙරේදා නෙළුම් මලෙන් ඉපදුණු මෛත්‍රීපාල සිරිසේන මහත්තයානේ. ඉතින් හරි. දැන් ඔබතුමාලා කියන විදිහට මේ බර කිරා ගන්න තිබිච්ච අවස්ථාවක් කල් දාලා නේද? ඔබතුමාලා හැමදාම විපක්ෂේ ඉන්නද බලාපොරොත්තු? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපිටත් අහසයි මේ බර කිරා ගන්න. දැන් පළාත් සභා මැතිවරණයක් තිබුණොත් මම වයඹ පළාත් සභාවේ මහ මැති තනතුරට එනවයි කියලා දැන් මම දිගින් දිගටම කිව්වා. ඉතින් අපිත් ආසයි මේ බර කිරා ගන්න. එක එක්කෙනාගේ මේ කයිවාරු නෙමෙයි, ඇත්තරම ජනතාව කවුරු එක්කද ඉන්නේ, ජනමතය කොතනද තියෙන්නේ කියලා අපිටත් ආසයිනේ. අපිට මේ පොඩි විභාගයක් ලියලා බලන්න. ඉතින් වැඩේ දින ආණ්ඩුව මේකට බයයිනේ. කවුරු මොනවා කිව්වත් ආණ්ඩුව දන්නවා ආණ්ඩුවට නම් කෙලවෙනවයි කියලා. ආණ්ඩුව කුජීත වෙනවා, ආණ්ඩුව ඇඩ්‍රස් නැති වෙනවා කියලා දන්නවා. ඒ නිසා ආණ්ඩුව ඡන්ද තියන්නේ නැහැ. ඉතින් අපිටත් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි මැතිවරණයක් සඳහා අපේ විපක්ෂයේ විරෝධය, විපක්ෂයේ ඉල්ලීම, විපක්ෂයේ බලපෑම ඉදිරියේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නවා. පළාත් පාලන මැතිවරණ තියන්න අපි දැක්කා ඊයේ මධ්‍යම රාත්‍රී ගැසට් එක ගන්නවා. එතකොට අමාත්‍යවරයාගේ බලතල සමාජයෙන් මේ සම්බන්ධ මොනවද අදහස් තියෙන්නේ? දැන් අපිට මේ ආණ්ඩුව කරන ඒවා ගැන කිසිම අදහසක් නැහැ. මොකද දැන් කරන එක හෙට රිවර්ස් කරනවා. එතකොට රාජ්‍ය ඇමතිතුමාට කොවිඩ් හැදිලා එයා එනකන් ඉන්න බැරි හින්දා ගැසට් එක ගැහුවද දන්නේ නැහනේ. එහෙම වෙන්නත් පුළුවන්.
එක එක විදිහට මේගොල්ලෝ ගැසට් රිවර්ස් කරනවා. දැන් අපි දැක්කනේ අපි දිගින් දිගටම කිව්වා මේ කෘෂිකර්ම ඇමති කැබිනට් ඇමති පඹේක් කියලා. මොකද පඹේක් කියලා කිව්වේ වෙන මොකුත් විදිහට නෙමෙයි උට බලතල නැහැ කියලා. බලතල තිබුණේ රාජ්‍ය ඇමතිලට තමයි බලතල තිබුණේ. එයා කඩේ යාම විතරයි කරේ කෘෂිකර්ම ඇමතිතුමා. කැබිනට් පත්‍රිකාවලට අත්සන් කරන එකයි කඩේ යන එකයි. ඉතින් ඒ වගේ ආදීනව දැන් අපි පේනවා. දැන් ඒගොල්ලෝ මේවා කියනවනේ. ඒ නිසා මේ ආණ්ඩුව කරන මේ ගැසට් ගහිල්ලයි ගැසට් රිවර්ස් කිරිල්ලයි ගැන වැඩක් නැහැ කතා කරලා. දැන් ඔබතුමා කිව්වා මේ ඊළඟ ආණ්ඩුව හදන බලවේගයේ සමගි ජන බලවේගය කියලා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණත් ලොකු රැල්ලක් හදාගෙන දැන් එනවා. මොකද්ද දැන් අමරකුමාර දිසානායක මහත්මයා සිහින ජනාධිපති වෙලා ඉන්නේ. නෑ ඒක තමයි සිහින දකින්න පුළුවන් ඕන කෙනෙකුට. අපිටත් තියෙනවා චූටි සිහින. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මං කිව්වේ ඒකයි අර කවුරු සිහින දැක්කත් අපි එක එක්කෙනාගේ මේ තාර බරවල් ටික කිරලා මරලා ගන්න විදාවක් නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මම රටේ ජනතාව වෙනුවෙන් කියනවා මැතිවරණයක් තියන්නලකෝ. ඒතොර කාගේවත් ප්‍රමාණයල් උස පළල දිග බර මැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔය කවුරුත් ප්‍රධාන මැතිවරණයක දොරටුවකට පිවිසෙනකන් දොරටුව ළඟට එනකන් තමන්ගේ ඉලක්කයට try එකක් දෙනවා. හොඳම උදාහරණය රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා 2014 යග වෙනකන් මේ රටේ ජනාධිපති වෙන්න එතුමාගේ ඉලක්කයට ගියා. තවත් අය හිටියා ඒ ඉලක්කයට ගියා. ඒ අන්තිම මොහොතේ කරේ මොකද්ද? රිසර්ච් එකක් කරලා බැලුවා. මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරලා බැලුවා පළාත් සභාවේ. ඒ බලලා මොකද්ද කරේ? Tamanට දිනන්න බෑ කියලා බැලුවාම හොඳම විකල්පයට ගියා. දිනන්න පුළුවන් කෙනෙක් පත් කරා. ඒ නිසා ඔය සමහර සිහින දකින අය අවසාන මොහොතේ Tamanගේ වපසරිය බලලා ප්‍රධාන බලවේගයත් එක්ක ගමනක් යන්න සූදානම් වෙයි. නිසා අපි කවුරුත් ඒ අයත් එක්ක අමනාපයක් නැහැ, තරහක් නැහැ. ඒ සියලු දෙනාම එකතු කරගෙන මේ රටේ මේ රාජපක්ෂ සාපය අවසන් කරන්න එකතු වෙන්න ඕන කියන ස්ථාවරේ තමයි මම ඉන්නේ. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය. Multilac, Colour the World Sri Lankan.